අයිබෝවන් බුකිය විස්තරේ තරන් ඔන්න අදත් අපි ආවා. ඇත්තටම බුකිය උණුසුම් වෙලා තියෙන්නේ පහුගිය කාලේ දේවල් වලින් අලුත් දේවල් වලින් නිතර උණුසුම් වෙනවා. ජනාධිපතිතුමා ස්කොට්ලන්ත සමුළුවක ඉන්නේ මේ දවස්වල. ජවිපිනං ගමේ යන්න හදන්නේ. ඒ ඇස්සේ විපක්ෂ නායකතුමත් ගමේ යනවලු. හැබැයි විපක්ෂ නායකතුමා ගමෙන් ගම දොරෙන් දොරට යනවලු. රෝසිනෝනා චීස් කනවා ඒ ඇස්සේ. ඔන්න બોලේ අයව ඈත් එනවලු. වැඩිමල් රාජපක්ෂ මහත්තයා කියනවා මඤ්ඤොක්ක තමයි අපේ රටේ මිනිස්සුන්ට ඉස්සරහට කන්න වෙන්නේ කියලා. ක්‍රිකට් වසන්තය පිළිබඳ බලාපොරොත්තු බොඳ වෙලා ගිහිල්ලා. අපි අංකෝ පළමු පෝස්ටුව දෙසට ඇත්තටම අපි මේ ඡායාරූප පෙළක් තෝරගත්තේ. මේ ඡායාරූප පෙළේ තියෙනවා ඊටාම බරපතල කතාවක්. ඒ කියන්නේ ජනාධිපතිතුමා යනවා ස්කොට්ලන්තයේ දේශගුණික විපර්යාස පිළිබඳ පාරිසරික සමුළුවක් ආමන්ත්‍රණය කරන්න. ඒ යන වෙලාවේ ඔන්න ජනාධිපතිතුමාට එරෙහිව මෙහෙම විරෝධතා ප්‍රකාශ කරලා තියෙනවා wanted for genocide president of Sri Lanka කියලා. ඇත්තටම මේ මොකද්ද ජනාධිපතිතුමා වර්ග ඝාතකයෙක්. ඒ කියන්නේ ජාතීන් ඝාතනය කරපු කෙනෙක්, ජන වර්ග ඝාතනය කරපු කෙනෙක් හැටියට තමයි හඳුන්වන්නේ. මේ ඇවිල්ලා ස්කොට්ලන්තයේ තියෙන පැරණි ගොඩනැගිලි හොලෝග්‍රෑම් තාක්ෂණය හරහා ලයිට් ඒ කියන්නේ ආලෝකය පාවිච්චි කරලා තමයි මේ අදාළ විරෝධතාවය පළ කරලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම බරපතල ප්‍රශ්නයක්. අපි මුඛ්‍ය කණ්ඩායම ලෙස මෙවැනි විරෝධතා පළ කිරීම ලංකාවේ ජාතික අනන්‍යතාවය පිළිබඳ ගැටලුවක් හින්දා ඇත්තටම අපි මෙවැනි දේවල් වලට ලාංකිකව හැටියට කැමති නෑ කියන එකත් මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අසංග ගුණසේකර මෙහෙම දාලා තිබ්බා ස්කොට්ලන්තයේ මග දෙපස එසවෙන කොටි කියලා ඔන්න කොඩි ඔසවලා තියෙනවා පාර දිගට දාලා තියෙනවා. ඊළඟට තිලාන් ජයසේකර ස්කොට්ලන්තයේ අද පටන් ගන්න දේශගුණික විපර්යාස සමුළුවට චීන ජනාධිපති ෂින් ජින්පී, රුසියානු ජනාධිපති පුටින් වගේම බ්‍රසීල් ජනාධිපති බොල්සොනාරෝ එන්නේ නැහැ. බුවාලට හිතට එකඟව ඒ සමුළුවට සහභාගී වෙන්න බෑ. මොකද ගෝලීය උණුසුම පාලනය කරන්න උන් කරපු බම්බුවක් ගන්න නැති නිසා වගේම ගෝලීය උණුසුම වැඩි කරගන්න වැඩිම දායකත්වයක් දෙන්නේ ඒ රටවල් තුන නිසා. ඒ වුණාට ඉතින් සමහරුනේ කරපු මෙලොව බම්බුවක් නැති වුණාට ඉතින් ඔය යන්නේ කියලා දාලා තියෙනවා. ඊළඟට ප්‍රශාන්ත බණ්ඩාර මෙහෙම දාලා තිබ්බා මගුල් ගෙදරකදී ඉස්කෝලේ සර් කෙනෙක් හම්බ වෙලා කියලා ඕම නම් හරියන්නේ නැහැ පුතේ. හොඳට වැඩ කරේ නැත්තම් ෆේල් වෙන්න තමා වෙන්නේ කියලා. කියනකොට මම ඉන්න විදිය කියලා දාලා තියෙනවා මේ අපේ ජනාධිපතිතුමා. මෝදි අගමැතිතුමත් එක්ක ඉන්නව නේද? ජනාධිපතිතුමා බොහොම ඉන්නේ කොහොමද? බොහොම කරුසරු සහිතව බොහොම ඇකිලිලා නේද? සීරු මාරුවෙන් ඉන්නේ. හරි? පුංචි ළමෙක් ඉන්නවා වගේ. ඊළඟට නුවන් චාමර මෙහෙම දාලා තිබ්බත් තිලාන් ජයසේකරගේ පෝස්ටුවක් තමයි ෂෙයා කරලා තිබ්බේ. කක්ක නැවක් රටට බාන්න වරාය අතෑරලා දාලා මිනිහා යනවා පරිසර සමුළු වලට. මෙවුවා තමයි සර් ජාත්‍යන්තර වීර්යයන් කියලා ඔන්න දාලා තියෙනවා. ඇත්තටම මේ කක්ක නැවේ ප්‍රශ්නේ විශාල අර්බුදයක් බවට පත් වෙලා තීදී තමයි එතුමා ගියේ. ඊළඟට අවන්ත ආටිකල මෙහෙම ලස්සන කාටුනයක් ඇදලා තිබ්බා. හොඳම දේශපාලනික කාටුනයක්. මේ කාටුනේ රූප හතරකට තියෙන්නේ. පළවෙනි රූපේ ගම සමග පිළිසඳරට යනවා. බුදු අම්මේ ගම සමග කුටි කෙලියට තමයි මෙතුමට යන්න වෙන්නේ මේ දවස්වල ගියොත් එහෙම. ඊළඟට ගමින් ගමට දොරින් දොරට යනවලු විපක්ෂ නායකතුමා. අර කලින් කිව්වේ ඡන්දෙට කලින් නේද? මිනිස්සු සතුටින් ඉන්නවද බලන්න යනවා කියලා. වෙස්වලාගෙන යනවා කියලා කිව්වේ. වෙස්වලාගෙන ගියොත් නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. නමුත් මේ වෙස්ෙන් ගියොත් නම් මිනිස්සු ලේසියෙන් අත්තරින් එකක් නෑ. මිනිස්සුන්ට ඒ තරම් ප්‍රශ්න. ඊළඟට මෙන්න ගමෙන් පටන් ගමු කියලා අනුර දිසානායක ජවිපේ නායකතුමත් යනවා. ගමේ මිනිස්සු තමයි අන්තිම රූපේ ඉන්නේ. මොකද්ද මේ? කුලී වැඩක් හරි හොයාගන්න කියලා ගෙදර එක්කෙනා නගරයට ගියා කියලා හාමිනේයි ඉකිල්ල ගහගත්ත දරුවයි ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා අර බෝඩ් ඉල්ලන් ඉන්න තුන් දෙනාට කියනවා. ඒ කියන්නේ ගෙදර පිරිමි අය නෑ කන්න බොන්න නැති හින්දා කන්න හොයාගන්න නගරයට ගිහිල්ලා. ඔන්න ඕක තමයි தත්ත්වය. මේගොල්ලෝ ගමට යනකොට ගම මහා විශාලා නුවරක් බවට පත් වෙලා තියෙන්නේ. මොකද ඒ තරම් තුන්බිය ගම පුරාම. ඒකයි ඇත්ත කතාව. මනෝජ් ධම්මික ඊළඟට සුදත් කුමාරගේ පෝස්ටුවක් තමයි මේ ෂෙයා කරලා තිබ්බේ. මෙන්න බලන්නකෝ. නිල නිවසර වායු සමීකරණ 14ක් සවි කරලා ගිය වසරේ 68000ක් චීස් කාලා රෝසිට විරුද්ධව පැමිණිලි කියලා ඔන්න දාලා තියෙනවා. හත්වලාවේ නේද? ඊළඟට අන්වර් මනතුංග ලංකාදීප පත්‍රයේ ප්‍රවෘත්තියක් තමයි මේ දාලා තියෙන්නේ 2021 ඔක්තෝබර් මාස 31 වෙනි ඉරිදා රජයේ වියදමින් 60000ක චීස් කෑ දේශපාලකයා මෙහෙම කරද්දි රටක් හැදෙයිද කියලා අහනවා. මේ අන්තිම අවස්ථාව කියලා හිතලා කන්න ඇති කියලා දාලා තියෙනවා නේද? ඒක තමයි. ඊළඟට ක්‍රිෂාන්ති ඉලේ පෙරමුණ මෙහෙම දාලා තිබ්බා. ටීම් 2020 කියන එකේ තමයි මේක ෂෙයා කරලා තිබ්බේ. කුඩයක් ගන්න හැදුවා කියලා සීතාගේ පළුවැරිය උන් රෝසි 68000ක චීස් කාපු එක ගැන කතා නෑ නේද කියලා දාලා තියෙනවා නේද? ඉතින් ඔක තමයි කතාව නෑ. අපි මුඛ්‍ය විස්තරේ කණ්ඩායම ලෙස අපිට එයාගේ කුඩෙත් පේනවා රෝසිගේ චීසුත් පේනවා. ඒකයි ඇත්ත කතාව. ඒ විතරක් නෙමෙයි අපිට
රෝසිගේ චීස් වගේ නෙමෙයි මේ 68000 වගේ නෙමෙයි. එක මිනිස්සෙට ලක්ෂ 50ක් විතර වියදම් කරන්න පුළුවන්. ජීවිතේ සම්පූර්ණ ඉදිරි කාලෙම ගෙවා දමන්න පුළුවන්. වියදමක් ගසා කාපු පැන්ඩෝරාත් හොඳට පේනවා නේද? බිලියන් ගණන් රටේ මුදල් කොල්ල කාපුවා මීට වඩා ලොකුවට අපිට පේනවා. ඒකයි තියෙන විශේෂත්වය. ඒක චීස් වලට වඩා නේද? කෝටි ගණන් ලොකුයි මේවා. හරි. ඊළඟට මංගල පුෂ්ප කුමාර තෙන්නකෝන් අපි ලංකාවේ කියන පේජ් එකේ ගිහපු එකක් තමයි ෂෙයා කරලා තිබ්බේ. මෙන්න මෙහෙම රජයේ වියදමින් 60000ක චීස් කෑ දේශපාලකයා කියන එක චීස් කෑවේ රටට සේවය කරන්න ශක්තිමත් ඉන්න ඕන නිසා වෙන්න බැරිද කියලා අහනවා. හරිද? ඊළඟට නිමල් සුමනසේකර මෙහෙම දාලා තිබ්බා කෝලංකාරයෝ කියලා. ආණ්ඩුවේ කැරලිකාරයන් අද අලුත් ගමනකට මුල පුරයි කියලා මේක අපි කලින් කියපු නිවුස් එකක්. නමුත් මේ නිර්මාණාත්මක කමින්ද තමයි මේක අපි නැවත අරන් එන්නේ. ඊළඟට හවුල්කාර පක්ෂ 11ක් එලිපිට සටනට අද කියලා මේ ආණ්ඩුව රට විනාශ කරනවට රටේ සම්පත් විකුණනවට තමුසලට විරුද්ධ නම් ආණ්ඩුවෙම ලැගගෙන ඉන්නේ මොකටද ඔයි එළියට බහිනවා කො මුන් කරන්නේ බොරු රංගපෑමක් රාජපක්ෂලගේ කොන්ත්‍රාත් එකක් රැවටෙන්න එපා කියලා. ඇත්තටම අපිත් කියන්නේ ඒකයි. මොකද නේද මේවට ගිජුකමේ ඇමතිකම් වලට පෙරේතකමේ යාන වාහන වල පෙරේතකමේ සුඛ විහරණ වලට පෙරේතකමේ ඉන්නේ නැතුව එළියට බහින්න තියෙන්නේ නේද? ඒක තමයි හොඳම උද්ඝෝෂණය. මොකද රටේ මිනිස්සුනේ මේවා කරන්නේ නේද? රටේ සාමාන්‍ය ජනතාවද මේවා කරන්නේ නැහැනේ. පාලකයෝ කරන්නේ. එහෙනම් ඉතින් එතන ලගින් නැතුව එළියට බහලා විරෝධය පළ කරන්න පුළුවන් නම් ඒක ආදර්ශවත් ක්‍රියාවලියක් වෙනවා. සින්දු ප්‍රමාණ මෙහෙම දාලා තිබ්බා. මේ ඉන්නේ අනේ වඳුරු ටිකක් නේ රිලව් ටිකක් ඔළුව කන් වහගෙන කට වහගෙන ඇස් වහගෙන. හරි? මේකේ තියෙන්නේ. හරිද? ඉතින් යටින් තියෙන්නේ මොකද්ද? මහජන සම්මන්ත්‍රණ සභාව කියලා ඔන්න දාලා තියෙනවා. ඊළඟට නිරෝෂා ජයසේකර පණිනවා වගේ ඉන්න ඒත් පණින්න එපා ලංකාවේ මිනිස්සු හරි ආසයි බං අඳින්න අපිට තියෙන්නේ අන්දගෙන යන්න අන්දපන් විමලෝ අන්දපන් කියලා කවුද මේ අග්‍රාමාත්‍යතුමා විමලට කියනවා සිනාමුසු මුහුණින් දෙන්නම ඉන්නවා. ඉතින් ඕවා තමයි කුමන්ත්‍රණ නේද? ඊළඟට ඩිලාන් ලෝරන්ස් සිරිවර්ධන මෙහෙම දාලා තිබ්බා පුලස්ති මාරසිංහගේ පෝස්ටුවක් මූටත් ආපහු රැවටෙන උන් ඉන්නවා කියන්නේ ලංකාවට සොරිම තමයි කියලා දාලා තියෙනව නේද? ඊළඟට යුනයිටඩ් නැෂනල් පාර්ටි එකේ තමයි මේක ෂෙයා කරලා තිබ්බේ. මේක 60 කට්ට කියන පේජ් එකේ අර මතකද 60 කට්ට කතාව පරණ. හරිද? දැඩි පිරිහීමකින් හමුවේ මීළඟ මැතිවරණයක් තුළ අත්විය හැකි අන්ත පරාජය යම් දුරකට කළමනාකරණය කරගැනීමේ කූට උපක්‍රමයක් තමයි කූට උත්සාහයක් තමයි මේ තියෙන්නේ කියලා තමයි කියන්නේ. ඒකේ යටින් දාලා තිනවා මේවා විමල්ලාගේ කට්ටඩි වැඩ. අපි අහුවෙමු කියලා දාලා තියෙනවා නේද? කට්ටඩියෝ නේද? කට්ටඩියෝ කියන්නේ මොනවද කරන්නේ? කට්ටඩියෝ කියන්නේ හදිහූනියම් කරන කට්ටිය නේද? ඊට අමතරව හදිහූනියම් කපන කට්ටිය. ඉතින් ඒකින්ද මේකේ දැන් හූනියම් කරන්න ලෑස්තිලා තියෙන්නේ. ඊළඟට පිලිප් ශාන්ත ජනාධිපති මුදල් ඇමති ඇමරිකන් කාරයෝ නම් යුගදනව ඇමරිකාවට දුන්නාම මොකෝ කියලා අහනවා නේද? ඒගොල්ලෝ ඇමරිකානු කාරයෝ නම් අපි මොකටද ඇමරිකාවට දුන්නාම කියලා අහනවා. උපුල් අබේසිංහ මෙහෙම දාලා තිබ්බා මේක SPR 2024 මීඩියා නෙට්වර්ක් එකේ ගියපු පෝස්ටුවක්. මේ කාලකන්ණි නිසා තමයි යහපාලනටත් කෙලුනේ කියලා ඔන්න දාලා තිනවා. මොකද්ද මේ? බලපෑම් වැඩි වුණොත් අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙනවා. අමාත්‍ය වරුන්ට වැඩ කිරීම සඳහා අවශ්‍ය බලතල නිදාස ඒ ආකාරයෙන්ම ලබා දිය යුතුයි. බලතල නැතුව ඒ කාලේ සබීතගේ බිල්ඩින් එකට කෝටි ගණන් ගෙවුවා වගේ වැඩ කරන්න බෑ නේද? යහපාලනයෙන් කාපු කාලකන්ණි උඹලා තමයි කියලා ඔන්න දාලා තිනවා. කවුද? දුමින්දර දාලා තිනවා. හරි. ඊළඟට රෝහණ විජේරත්න සුසිල් ගියා මේ තව එක්කෙනෙක්. සුසිල්ගේ ආණ්ඩුවට මිල පාලනය කවදද මේ තරම් ගැසක් ගැහුවේ? හරිද? ඊළඟට ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන ජනාධිපතිගෙන් අගමැතිගෙන් අහන්න ඕන ප්‍රශ්න මාධ්‍යවලට ඇවිත් අපෙන් අහන්නේ ඇයි මහත්තයෝ කාව රවට්ටන්නද? ඇත්තටම අපිටත් කියන්න තියෙන්නේ අපෙන් අහන්න එපා මේවා අහගන්න ඒගොල්ලන්ගෙන්ම කියලා නේද? ඊළඟට නාමල් තිලකරත්න මහත්තයා මේ දාලා තිනවා මෙන්න මෙහෙම පෝස්ටුවක්. සුමුදු රත්නායකගේ පෝස්ටුවක් තමයි මේ ෂෙයා කරලා තිබ්බේ. බල්ලා මියාමට ආසන්න වන විට මුලින්ම ඉවත් වන්නේ මැක්කන් බව මතක තබා ගන්න. මැක්කන්ට අවශ්‍ය වන්නේ තවත් බල්ලෙකු සොයා ගැනීම පමණයි. තාම ලස්සන කතාවක් නේ බල්ලා සාමාන්‍යයෙන් ඒවල නේද? බල්ලා මියන්න ආසන්න වෙනකොට මැක්කෝ ඇඟින් පයින්නවා එහාට. ඊළඟට යසස්ද සිල්වා කැබිනට් එකේ මොකද උනේ කියලා උසාවියේ සාක්ෂි දෙන්න ඉස්සර විමලේ කරන්න ඕනේ ඉල්ලාස් වෙන එක කියලා ඔන්න දාලා තියෙනවා. හරිද? ඊළඟට newscenter.lk කියන පේජ් එකේ තමයි මේක තිබ්බේ. ආණ්ඩුවේ ඉඳන් මේ වගේ ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමට අපි දෙවරක් හිතන්න ඕනේ. විමල් ගම්මන්පිල පොහොට්ටුවෙන් ප්‍රතිචාර දූෂිත ආණ්ඩුවක් නම් ඇයි ගම්මන්පිල විරවංශ ආණ්ඩුවේ ඉන්නේ? ආණ්ඩුව පක්ෂ රැස්වීමේ කටවහගෙන හිටියේ කියලා ඔන්න සේමසිංහ මන්ත්‍රීතුමා අහනවා. හත්තලා මේ නේද? ඉතින් මේගොල්ලෝ ගහ ගන්නවා මේගොල්ලෝ එහෙට මෙහෙට කරනවා අපි මේවා බලන් ඉන්න ඕනේ නේද? ඒක තමයි චූන් එක. ඊළඟට දුලාජ් රාහුල් මුදිත ජයසූරියගේ පෝස්ටුවක් තමයි මේ ඇවිල්ලා අර ප්‍රේම ගීතයක් මේ දවස්වල ජනප්‍රිය වුණානේ නේද? තාම මේ ලස්සනට කියලා තියෙන ප්‍රේම ගීතයක්.
ඒ ප්‍රේම ගීතයේ විෂුවල් එකක් තමයි මේ දාලා තින්නේ. පියාජෝ ත්‍රිවිල් එක යන දෙන්න කැරලිකාරකමත් ප්‍රේමයකි. හරි? ඒකේ දාලා තියෙන ආණ්ඩුවේ කැරලිකාර කණ්ඩායම. කවුද මේ? ආණ්ඩුව මේ පැත්තෙන් ඉන්නවා. ඒ කියන්නේ අර අසම්මත ප්‍රේමය වගේ තමයි කියලා කියන්නේ නේද? අතින් අල්ලගෙන ඉන්නේ. නමුත් තමන්ගේ නෙමෙයි වගේ පෙන්වන්න හදනවා. තමන් කරේ නෑ, මෙයා තමයි කරේ කියලා. ඒක තමයි මේ කියන්නේ. ඊළඟට ශමීර ධනුෂ්ක රත්නායක මෙහෙම දාලා තිබ්බා. බයිලෝකයේ කියන පේජ් එකේ තමයි මේක ගියේ. ජනාධිපති අගමැති ඇතුළු මැති ඇමතිවරු සහභාගී වූ ඇමති කේලිය දියණියගේ විවාහය. පහුගිය කාලේ ඔය ගෝඨාභය මහත්තයා බලයට ආපු ගමන් කිව්වා මට මේ මගුල් ගෙවල් වල මරණ ගෙවල් වල යන්න වෙලාවක් නැහැ, මට රට හදන්න තියෙනවා, රට වෙනස් කරන්න තියෙනවා කියලා. ඉතින් දැන් මොකද මේ වෙලා තියෙන්නේ? ඒ දවස්වල බුවෙක් කිව්වා පෞද්ගලික උත්සව වලට මට ආරාධනා කරන්න එපා, වැඩ කරන්න තියෙන කාලේ නාස්ති වෙනවා කියලා. දැන් මොකද මේ? දැන් වෙඩින් වල යනවා, සමුළුවකට ගියාම දවස් ගාණක් එහෙ ඉන්නවා, ලංකාවට එන්නේ නැහැ නේද? ඒ වගේ ප්‍රශ්න. ඊළඟට සනත් ජයවික්‍රම මෙහෙම දාලා තිබ්බා මේ නානසාර හිමි කටින්ද මේ කතා කරන්න කියලා අහනවා. අපි නම් දන්නේ නැහැ මොකෙන් කතා කරනවද කියලා. ඉස්සෙල්ලම සුළු ජාතිය කියන වචනේ අපි අමතක කරන්න ඕන. බලන්නකො කියන ඒවා නේද? ඊළඟට අල්ලපු වැටේ ඉන්න මුස්ලිම් දරුවාට ආනන්ද විද්‍යාලයට යන්න බැරි නම් ජාතික සමගියක් කොහෙද කියලා අහනවා. පුළුවන් තරම් ජාතින් අතර වෛරය ඇති කරලා ජාතිවාදය අවුස්සලා දැන් සමගිය ගැන කතා කරනවා. මතකද? බේරුවල අලුත්ගම නේද? දර්ග ටවුන් වල කරපු විනාශය. ඒ විතරක් නෙමෙයි ස්ටේජ් වල නැගලා කියපු වෛරී වචන ටික මතකද? ඒ මිනිස්සුන්ට ගහ ගන්න සලස්සලා, ඒ මිනිස්සු මරා ගන්න සලස්සලා, ඒ මිනිස්සු අතර ඇන කොටා ගන්න හදපු හැටි මතකද? මේ කොහෙන්ද දන්නේ නැහැ කතා කරන්නේ උන්වහන්සේ. ප්‍රදීප් මල්ලආරච්චි ජනාධිපතිවරයා නීතිය උසාවියේ පොහොට්ටු නඩු සම්බන්ධයෙන් සමත් වී සංවර්ධන අධ්‍යාපනයේ ගොවිතැන වැනි විෂයන් ෆේල් වන්නේ ඇයි කියලා අහනවා. ඇත්ත නේද? ඊළඟට තුෂාර තෙන්නකෝන් කුඩා පොළ වගේ විරු හාමුදුරුවරු අදත් අප අතර හිඳ මෙලෙස කියති. රට කන උන්ම වනසා රට දයරැකුම තමයි අපේ අද දවසේ මහානකම කියලා නන්දාමාලිනී මහත්මිය ගායනා කරන ගීතයක ඔන්න කොටසක් තමයි මේ දාලා තියෙන්නේ. ඉතින් මේක යටින් තියෙන මොකද්ද මේ පත්තරේ කියපු සිරස්තලයක් අත්තරම ෆේල් උනේ සර් නෙවෙයි නිලධාරී පැලැන්තියයි කියලා දාලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේවා අතර අන්තර් සම්බන්ධය කොහොමද නේද? ඊළඟට දැන් මේ හාමුදුරුවෝ ඔන්න බලන්න මේ හාමුදුරුවෝ තව එකක් තියෙනවා යුනයිටඩ් නැෂනල් පාර්ටි 60 කට්ට කියන එකේ තමයි තියෙන්නේ. බෑ නෙමෙයි ඇට්ටර ගොඩක් උන්ට සර් තමයි හරියටම පාඩම ඉගැන්නුවේ. අල්ලපු වැටේ ඉන්න මුස්ලිම් දරුවාට ආනන්ද ඒකම දාලා තියෙනවා. හරිද? ඊළඟට කවුද යකෝ සර්ට බෑ කියපු පරයා ඔය අපූර්වට හාමුදුරුවෝ මහාන කරලා තියෙන්නේ කියලා. මෙහිට කලින් මේ හාමුදුරුවම කිව්වා එක වෙලාවකදී මේ ජනාධිපතිතුමා පිස්සු වැඩමයි කරන්න කියලා. හරිද? එහෙම කියපු හාමුදුරුවෝ තමයි දැන් මෙන්න બોලේ මහාන වෙලා කියලා කියන්නේ. අපි නම් දන්නේ නැහැ මහාන වීම කියන්නේ මොකක්ද කියලා මේ අනුව බලද්දි නේද? මේ චීවරධාරීන් මොන විදියකට හැසිරෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. ඊළඟ මැක්ස්ලි විජයරත්න හරි අපූර්ව පෝස්ට්ුවක් දාලා තිබ්බා. එස් චමිල තුෂාරගේ තමයි මේ කාටුන් එකක්. අයියා කියාගෙන යනවා මේ මොකද්ද? සරුංගලේ උඩ ගහද්දි මොකද්ද වෙලා තියෙන්නේ? කූරියා ගහනවා කියලා කියන්නේ පුංචි කාලේ නේද? සරුංගලේ හරියට පැත්තට ගහනවා. ඒ කියන්නේ සේරියාව ඇද වුණාම, පැත්ත බර වුණාම, පැත්තේ රැලි ටික කඩලා ගියාම නැත්තම් ගහපු නිච්චියක් වැරදුනාම. මං හිතන්නේ ගහපු නිච්චි තමයි දිගටම මේ ආණ්ඩුවේ වැරදුනේ. ගහපු හැම නිච්චියක්ම වැරදුනා. ඔක්කොම ගැහුවේ කොහෙටද? පොළවට ගැහුවේ උඩ යන්න තියෙන සරුංගලේ මොකද්ද කූරියා ගැහුවා අයියට කියන්න දුවනවා දැන් මල්ලි. හරිද? නලින් නිමුල් පිටිය මෙහෙම දාලා තිබ්බා. මොකද්ද? වැඩ කරන අපේ විරුවාට වැඩ කරන්න සිමින්ති නෑ යකෝ කියලා ඇත්ත ප්‍රශ්නයක් නේද? සිමින්ති නෑ රටේ සිමින්ති හොයන හැමෝම. ඊළඟට ජොහන් ෆර්නැන්ඩෝ printing mistake නම් මොකද? ඒත් කීප දෙනෙක් කාලයක් තිස්සේ ප්‍රූෆ් බලලා ඇමරිකන් සිටිසන්ලා දෙන්නෙක්ම ලීඩ් කරන පක්ෂයක ඉංග්‍රීසි මලවුන්ගේ සමරුම අභිමාණයෙන් සෞභාග්‍ය කරා VIP මෙන්න බලන්නකො මේකේ ගහලා තියෙන හැටි ඉංග්‍රීසි වැරද්ද නේද? ඒක දාලා තියෙන VIP vehicle pass කියන එකේ වැරද්ද. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන එකේ තමයි මේ දාලා තියෙන්නේ නේ. හරි? ඊළඟට ගිහාන් පෙරේරා තම්බිලා රටල්ලනවා ගගා උඹලා ඒ කාලේ වැළපුණා නේද? අපේ සර් එක ඒවා කොහෙද චීනට භාගයයි ඇමරිකාවට භාගයයි දුන්නාම තම්බිලා අල්ලයි නැට්ට කියලා දාලා තියෙනවා. හරිද? තම්බිලට දෙන්නේ නැහැ. චීනට භාගයයි ඇමරිකාවට භාගයයි කියලා. හරිද? ඊළඟට මහේන්ද්‍ර ජයකොඩි ආරච්චි මෙහෙම දාලා තිබ්බ පෝස්ටුවක් සකල කලා වල්ලභ කියලා ඒ කාලේ රජ කාලේ කියන්නේ නේද? එයා දෙවි කෙනෙක් බවට පත් වුණා පස්සේ කාලේ. ඒ කාලේ හිටපු සකල කලා වල්ලභගේ හැමදේම පුළුවන් කෙනාට. ඊට පස්සේ ඔය මම මතකයි ගෝමදිලි නාට්‍යකුත් ආවා. ඕකෙම දිගුවක් ලෙස සකල ඥාන මහත්තයා කියලා. ඒ මහත්තයාට හැමදේම පුළුවන් සකල ඥාන. ඒ කියන්නේ හැමතැනම මොලේ තියෙන හැම වැඩම පුළුවන්. දැන් මේ කාලේ සකල කලා වල්ලභගේ ඡායාරූපයකුත් දාලා තිනවා අඹපු රූපයක්. යටින් ඉන්නවා සකල කලා වල්ලභලා දෙන්නෙක්. එක්කෙනෙක් චිචි. එයා කීරකේ එයා ගගනගාමියෙක් එයා විද්‍යාහරකා විද්‍යාඥයෙක් කීක જાතියෝ නේද? ඒකට මෙහා පැත්තේ ඉන්නවා විපක්ෂ නායකතුමාද මේ යන්නේ ඒ දණ්ඩක් අල්ලගෙන.
ඒකයි නේ ඒ දණ්ඩ යන්න බෑ කියලා කියනවා නේද පඬිතුයින්ට. ඒකත් මේ නිරූපණය වෙන්න තමයි මේක දාලා තියෙන්නේ. ඊළඟ සාක්ෂි මූලාශ්‍රිතව දමන මේ ඉතාලිය අපි කියන පේජ් එකේ තමයි මේක තිබ්බේ. සාක්ෂි මූලාශ්‍ර සහිතව දමන ජවිපේ මන්ත්‍රී විජිත හේරත්ගේ කෝටි ගණන් ඩීල් ගනුදෙනු වල ප්‍රතිඵලයකි. ජනතා විමුක්තිපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඔන්න විජිත හේරත් ගැන තමයි දාලා තියෙන්නේ. මන්ත්‍රී වැටුප පක්ෂයට දුන් ජවිපේ මන්ත්‍රී විජිත හේරත් මාලබෙන් කෝටි 2ක වටිනා ඉඩමක් මිලට අරන්. විජිත හේරත්ට හාමියෙන්ගෙන් ලැබුණු දෑවැද්ද කියලා බොරුවක් කියන්න පුළුවන් කමකුත් නැහැ කියලා ඔන්න දාලා තියෙනවා. මේ අපි ඒකින්ද බුකිය විස්තර කණ්ඩායම ලෙස අපි මේ හැම එකක්ම ඉදිරිපත් කරන රෝසි ගැනත් කියනවා විජිත ගැනත් කියනවා හැමෝම ගැනම කියනවා නේද? හරි. ඊළඟට යන්කෝ ලොකු ගන් හේවගේ සංජීව. හරිද? එයා තමයි මේක දාලා තිබ්බේ. මේ තියෙන ඉතුරු වී ඇත්තේ දුමින්ද සිල්වා මැතිතුමා අගමනිසුරු තනතුරට හෝ විශ්වවිද්‍යාලයක උපකුලපති තනතුරකට පත් කිරීම පවණයි. අත්‍තරම මේකත් කරාට ප්‍රශ්නයක් නැහැ නේද? මේ කරලා තියෙන දේවල් වල හැටියට. හරි. ඊළඟට තාරක නානායක්කාර මෙහෙම දාලා තිබ්බා. නැගිටපල්ලා හිරුනොබසින අධිරාජ්‍යයයි මිලනොබසින රාජ්‍යයයි අතර තරගයද ඊයේ එංගලන්ත ශ්‍රී ලංකාව එකට මැත් එකට තමයි මෙහෙම දාලා තිබ්බේ. ඒකම එකක් තමයි මේ දාලා තින්නේ. මේක හරි අපූර්ව නිර්මාණාත්මක පෝස්ටුවක් හින්දා තෝරගත්තේ. චතුර රදම්පොළ විජේසිංහ තමයි මේක දාලා තියෙන්නේ. උපුටා ගැනීමකි. මේක ඉන්නේ අර කීපින් ග්ලව්ස් දෙක වෙනුවට මොකද්ද මේ බැකෝ එක නේද? බැකෝ එක මේ අත තමයි පාවිච්චි කරලා තියෙන්නේ නේද? ඒක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. හරි? කුල්ල. ඊළඟට ඇසත් සිල්ලා. මෙච්චර දේවල් වෙලා නන්දසේන ජනාධිපතිකමේ ඉන්න හොඳ නම් දසුන් ශානක ඉන්න එකේ අවුල මොකද්ද කියලා අහනවා. හරිද? ඇත්තට එන්න නේද දසුන් ශානක පොඩි කාලේ තාම කැප්ටන්සි එකට ඇවිල්ලා. සාමාන්‍ය ඉතින් මැච් 3-4ක් දින්නනේ නේද? ලංකාව තිබූ තත්ත්වෙන් උඩට ඇවිල්ලානේ තියෙන්නේ නේද? කජ්ජා ඇඩ්මින් එස්.එල්. ආතල් ඉවසන්න වසන්තය ළඟදී වෙනවා සත්තයි කියලා දාලා තියෙනව නේද? කවුද මේ වසන්තේ ඉන්නේ? චිචි බේබි යටින් දාලා දිනවා වසන්ත නෙමෙයි බං ඔය රෝහිත කියලා. හරිද? ඊළඟට දේශාන් රාජි තමයි මේක දාලා තිබ්බේ. මංජුල කොඩිකාරගේ පෝස්ටුවක්. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත එහෙම කී එකාගේ කට කෑවත් මදිය. ලොව හැමදේම කළ හැකි තිදෙනෙක් ඇතිය. එකෙක් පිට රටේ දෙදෙනෙක් සරිලකය කියලා දාලා තියෙනවා. හරි? ඒ කියන්නේ දෙන්න කවුද? එක්කෙනෙක් චිචි එක්කෙනෙක් පාදනී මහත්තයා අනිත් එක්කෙනා ඇවිල්ලා මේ ලිංගික අසභ්‍ය චිත්‍රපටිවල ඉන්න කෙනෙක් කියලා මට මේ යාළුවෝ කණ්ඩායමක් දවසක් කිව්වා මේ රූපේ දැක්කාම දවසක් මේ මුගී විස්තරේ බල ඉඳද්දි ඒකින්ද අන්න එයත් ඉන්නවා මේකේ අනේ මන් දන්නේ නැහැ මේව නේද ඊළඟට උපුල් කාර්යවසම් මෙහෙම දාලා තිනවා මට තියෙන ප්‍රශ්නේ අද රගර් ගහලා හෙට ක්‍රිකට් ගහද්දී චිචිට පැටලෙන්නේ නැද්ද කියලා නේද බෝලක් වෙනස් නේද බෝලේ රවුම් අරක චූටි අරක දිගයි ඉලිප්සාකාරයි නේද ඒකින්ද බෝලෙත් වෙනස් වෙලා ඉන්නේ හරිද ඊළඟට අර්ෂාන් ෂාන් මෙහෙම දාලා තිබ්බා ක්‍රිකට් කොහොමත් සුද්දගේ සෙල්ලමනේ කියලා හරිද සුද්දගේ සෙල්ලමනේ කියලා ඊළඟට ඒ ඉංගලන්ත මැච් එක සම්බන්ධයෙන් තමයි එහෙම දාලා තියෙන්නේ ඊළඟට මහේෂ් ෂේරත් මාධ්‍යවේදීන් මංගල අයවැයෙන් ජනතාවට ලැබෙන දේවල් කියන්න පුළුවන් නැමැතුමා කියලා ඔන්න බැසිල් නැමැතුමාගෙන් අහන මුදල් නැමැතුමාගෙන් යටින් චූටියට දිනන ඒ ඡායාරූප යටින් මොළ 7යි කියලා යටින් දාලා දිනවා මෙහෙම ජනතාවට ලැබෙන්නේ නෑනේ ජනතාවගෙන් ගන්න වෙයි කියලා ඔන්න අපේ මුදල් නැමැතුමා කියනවා ඩයස් කුමාර ලංකාවේ නැනෝ ක්‍රමයට හැරමින් පවතී මෙතෙක් කල කිලෝ ගණනින් ගෙවල් වලට ගෙන ගිය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දැන් ග්‍රෑම් වලින් ගෙඩියන්නේ කියලා ඔන්න දාලා තිනවා නැනෝ ක්‍රමය කියන්නේ ඒ අර සාමාන්‍ය නැනෝ තාක්ෂණයේ කියන්නේ පුංචි අංශු වලින් හදාගන්න එකක් නේ ඒකින්ද ඒක තමයි මේ කියන්නේ ඒකින්ද දැන් එන්න මොකද්ද වෙලා තියෙන්නේ එළෝලු අරව මේවා හාල් මිනිස් තුන පහ ගේන ප්‍රමාණය අඩු වෙන එක තමයි මේ නැනෝ ක්‍රමය කියලා ලංකාවට සෙට් වෙලා දීටි කියලා තමයි කියන්නේ ලීලන් අමරකෝන් කොහෙද යන රජයේ නිලධාරියෙක් සමහර ප්‍රෝටීන් වර්ග ආහාරයට ගන්න පුළුවන් කිව්වා කියලා යහපාලන ආණ්ඩුව පතුරු ගැහුවා මතකද ඔන්න ලොකු අප්පච්චි මඤ්ඤොක්ක කන්නලු හාල් හිඟ වුණොත් මඤ්ඤොක්ක මුම් බතල කන්න වෙයි කියලා චමල් රාජපක්ෂ මහත්තයා කියනවා මේ කවුද ලොකුම රාජපක්ෂ අනේ හත්තලා මේ මෙතුමා මෙච්චර කාලයක් ජීවිතේ ගෙවා දමලත් ලංකාවේ මුං ඇට මිල කොහොමද කියලා දන්නේ නැහැ නේද මුං ඇට කන්න පුළුවන් නම් අපි කෝටිපතියවද නේද මුං ඇට කොච්චර ගණන්ද මුං ඇට ටික විකුණගන්න මුං ඇට ලංකාවේ අස්වැන්න තියෙන ඉතාම සුළු ප්‍රමාණයක් ඒ අස්වැන්න ගණන් ගිහිල්ලා හෙන ගානකට ගිහිල්ලා මේ මෑත කාලේ මුං ඇට හොයාගන්න බැරි જાතියක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මුං ඇට කන්න කොහොමද? මඤ්ඤොක්ක තමයි කන්න වෙන්නේ. මඤ්ඤොක්කත් මොකද වෙලා තියෙන්නේ? මඤ්ඤොක්කවලටත් මොකද වෙලා තියෙන්නේ? මේ පස නිසරුනොත් එහෙම මේ පොහොර ප්‍රශ්නත් එක්ක පස නිසරුනොත් අලබහින් නැතුව යනවා. ඒකින්ද මොකද වෙලා තියෙන්නේ? අලේ බල්ලට ගියාම වැඩක් නැහැ ලොකු රාජපක්ෂ මහත්තයෝ. ඒකයි කතාව හරිද ඊළඟට සුසිත් නෑ ඊළඟට දාලා තියෙනවා හෙළ රස කියන පේජ් එකේ මේ ඇවිල්ලා හෙළ රස
හෝල්ඩින් සෙලරස කියන පේජ් එකේ මේක දාලා තිබ්බේ. හොඳ වැටේ රනිල්ට ලිපට පිඹලමයි පා වෙලා ඇති කියලා දාලා තියෙනවා නේද මේ ප්‍රශ්නත් එක්ක දාලා තියෙන්නේ නේද? මෙතන දේශපාලන අධ්‍යක්ෂකින් වැඩිම කෙනා මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඉතිහාසයක් තියෙන හැම වැඩිම කෙනා රනිල් වික්‍රමසිංහ මහත්තයා. නමුත් තනියෙන්ම තමයි ලිපට පිඹින්න වෙලා තියෙන්නේ එතුමාට. හරි. ඊළඟට සුසිත් වන්නිආරච්චි මේ නාගානන්ද කොඩිතුවක්ක මෙයත් ටිකක් ජනප්‍රිය චරිතයක් පහුගිය කාලේ නේද පොදු අපේක්ෂකෙක් වෙනවයි කිව්වා එක එක જાති කෙනෙක්. ඉතින් එතුමා දාලා තියෙන පෝස්ටුවක් තමයි අපි මේ තෝරගෙන තියෙන්නේ. මේකේ තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක්. මේ බලන්නකෝ නාගානන්ද මහත්තයා කියන කතාව. ජනාධිපති ගෝඨාභය මේ අවස්ථාවේ රට වේගයෙන් විනාශ වූකේට ඇදී යාම වැළැක්විය හැකි එකම පුද්ගලයා ඔබයි. කරුණාකර වහාම ඉල්ලා අස්වෙන්න කියලා දාලා තියෙනවා. සත්කලාම නේද? ඊළඟට තාරක නානායක්කාරගේ පෝස්ටුවකින් අපි මේ වැඩසටහන අවසන් කරන්න තීරණය කරා. නෑ මං කිව්වේ බන්දු සමරසිංහ වගේ එකෙක් රෙකමන්ඩ් කරනකොට උඹලට තව පොඩ්ඩක් හිතන්න තිබුණා කියලා. ඇත්ත නේද? කිසිම නේද? සමහර වෙලාවට අර ඇත්තටම ගත්තොත් එහෙම විහිළු සැපීම විතරක් අරමුණු කරගත්ත කෙනෙක් මෙයා තමයි හොඳම රටේ නායකයා කියලා කියනකොට රටේ ජනතාව ඡන්දෙට කලින් මේක ගැන කල්පනා කරන්න තිබ්බයි කියලා තමයි නානායක්කාර මහත්තයා අපිට පැහැදිලි කරන්නේ. ඉතින් අපි ගිහිල්ලා එන්නම් ඔබ තමුන් වහන්සේලාට සතුටින් සහයෝගයෙන් සුවෙන් ජීවත් වෙන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඔබට මෙවැනි වීඩියෝ නැරඹීමට අවශ්‍ය නම් ටැප්‍රබින් TV නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. පහලින් ඇති බෙල් සලකුණද ක්ලික් කරන්න.